අයිබෝවන් ඉතින් අද දවසේදීත් අපි සූදානම් පෙට් ටෝක් ආරම්භ කරන්න. අපි කිව්වා වගේ කලින් අපි ඔයගොල්ලන්ට මතක් කරා පෝස්ට් එකක් දැම්මා. ඕගොල්ලෝගේ සුරතලාගේ ස්කින් එක සම්බන්ධව ගැටලුදායක තත්ත්වයක් තියෙනවා නම් අපිට කතා කරන්න, අපිට එවන්න, ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපේ සම්බන්ධව ඕගොල්ලන්ට උත්තර ලබා දෙනවා කියලා. ඉතින් ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් ඇවිල්ලා ක්වොරන්ටයින් වෙලා ડોક્ટર අරුණි ඇවිල්ලා ඉන්නවා. ඔන්න අද දවසේදී අපිත් එක්ක නැවත වතාවක් පෙට් ටෝක් එකේ මේ #ડોක්ටර් එක්ක එකතු වෙලා මේ ඕගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් ආයුබෝවන් ආදරෙන් පිළිගන්න පෙට් ටෝක් එකට. කතා කරන්න තියෙනවා ස්කින් රෑෂස් මොනවද තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි යමු ප්‍රශ්න 258ක් තියෙනවා. මේ ප්‍රශ්න 258 ඇතුලේ සමහර වෙලාවට ඕගොල්ලෝ එකම ප්‍රශ්න අහන්න තියෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට අපි ඒක උත්තරයක් තමයි දෙන්නේ. මොකද අපේ කාල වේලාවත් එක්ක ඉඳලා. ඉතින් පොඩිම ප්‍රශ්නට යන්නේ ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් මේ වැලමිටි ළඟ මලින් යනවා. මේ කියන ගියාම ටැබ්ලට් එකක් දුන්නා ඒත් අඩුනේ නැහැ කියලා තියෙනවා ෂෙනලි පෙරේරා. අපි මේක තමයි අපිට හම්බුණු පළවෙනි ප්‍රශ්නේ. මම හිතන්නේ ඕක ගොඩක් තැන්වල අහලා තිබුණා. ඔය විදිහටම වැලමිටම නෙමෙයි එක්කෝ බඩ යට අත්තස්සේ ඇඟ උඩ මවිලා. දැන් ඕකට කියන්න තියෙන්නේ එකක් ෂෙනාලි සඳහන් කළා නෑ ටැබ්ලට් බොටල් එකේ නම මොකක්ද කියලා. ප්‍රශ්නයක් අහනකොට පොඩ්ඩක් අර නම් එක දුන්නොත් අපිට ලේසි පොඩ්ඩක් ඕගොල්ලන්ව ඩිරෙක්ට් කරන්න මොන වගේ පැත්තකටද යා යුත්තේ කියලා. හැබැයි මම ඔයාලට සරල උත්තරයක් දෙන්නම්. වැලමිට මේ එල්බෝ ඇලෝපේෂියා කියන එක සාමාන්‍යයෙන් අන්තිම සතාගේ බ්‍රීඩ් එක දාලා නැහැ නේද මල්ලි එකේ? නෑ බ්‍රීඩ් එක අනුවත් වෙනස් වෙනවා. සතා ලොකු වෙනකොට large breeds බල්ලොන්ගේ ඒගොල්ලෝ බිම ඉඳ ගන්නකොට වැලමිට වදින ස්වභාවය වැඩි. එතකොට දැන් මෙයාගේ වැලමිටේ විතරක් නම් ප්‍රශ්න තියෙන්නේ. ගොඩක් වෙලාවට මට ওই patient ආවොත් මගෙන් ওই ප්‍රශ්නේ අහගෙන මම ගොඩක් වෙලාවට බලනවා එතන ඇලෝපේෂියා එක නැත්නම් hair loss එක. ඇයි එන්න හේතුව සහ එතන ඝර්ෂණ friction එකක් තියෙනවද කියලා බලනවා. ගොඩක් වෙලාවට ওই බිම ඒගොල්ලෝ ඇඟේ බරත් එක්ක ඉඳ ගන්නකොට ඔතන නිතර වදිනවා. අපි එක්සර්සයිස් කරනකොට ඔය ප්ලෑන්ක් පොසිෂන් දෙනකොට මෙතන මෙයානේ ඒ වගේම වගේ තමයි. ඉතින් ඒ නිසා දෙන්න ටැබ්ලට් බොටල් එක මොකද්ද දන්නේ නැහැ. මම හිතන්නේ සප්ලිමන්ට්ස් වෙන්න ඇති. සප්ලිමන්ට්ස් වලින්ම රෑෂ් එකක් හදන්න එහෙම නැත්නම් ෆර් ලොස් එකකට ට්‍රීට් කරන්න බෑ. ඒක ඔළුවේ තියාගන්න ඕනේ. ඉෂනාලි ඊළඟට ප්‍රශ්නය අහනකොට පොඩ්ඩක් ස්පෙસિෆික් වෙන්න සතාගේ පොඩ්ඩක් විස්තරයක් කියන්න. එතකොට අපිට පොඩ්ඩක් ලේසි කියන්න. ඉතින් ඉෂනාලි ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. එතකොට තවදුරටත් ඔයාලා විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ අහලා තියෙනවා කුෂානි අහලා තියෙනවා ඩැල්මේෂන්ගේ පිටේ රෑෂ් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. බෙහෙත් ගත්තට අඩු නෑ. ලෝම ගිහින් ඒ තැන්වල රතු පාට බිබිලි ඇවිල්ලා තියෙනවා. ඔව්. ස්කින් රෑෂ් එක. ස්කින් රෑෂ් එක. දැන් ඕක තමයි පොදුවේ අපිට එන නිතරම එන ප්‍රශ්නයක් ඕක. ගොඩාක් බල්ලන්ගේ අපේ ලංකාවේ. සහ පූසන්ගෙත් තියෙනවා. හැබැයි මම මේ දැන් කුෂානි අහලා තියෙන්නේ එයාගේ බව්ව ගැන හින්දා red patches තියෙනකොට නැත්නම් reddish skin එකක් තියෙනවා කියන්නේ හැම ආසාදනයක් වෙලා තියෙනවා. මොකද හැමට මොනවා හරි ඉන්ජරි එකක් වුණාම මොනවා හරි තුවාලයක් වුණාම එහෙම නැත්නම් ඉන්ෆෙක්ෂන් එකක් බැක්ටීරියා හෝ දිලීර හෝ පරපෝෂිතයෝ කියන්නේ අර මැක්කෝ වැලි මැක්කෝ මයිට්ස්ලා ඔහොම ඉන්නකොට හැම රෙස්පොන්ඩ් කරන නැත්නම් හැම එයාට වෙන කරදරේ පෙන්වන්නේ එක විදිහක් තියෙනවා. එක්ක රතු වෙනවා. එක්ක ඒකට අපි කියනවා ආසාදනයක් වෙලා තුවාලෙනවා. එහෙම නැත්නම් පැචස් එනවා. ස්කින් මේ පොතු යන්න බලනවා. කසන්න ගන්නවා සතා. ඕවා තමයි අපි පොදුවේ දකින රෑෂ් එකක සයින්ස්. හැබැයි රෑෂ් එකකට එන්න හේතු කාරණා ගොඩාක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මට කියන්න පුළුවන් හේතු කාරණා මම මේ through අපේ සාකච්ඡාව පුරාටම මම තැන් වලදී කියයි ඒ කාරණා. හැබැයි දැන් කුෂානි අහන්නේ රෑෂ් එක ඇවිත් ගත්තට අඩු නෑ කියන්නේ බෙහෙතක් කියන්න කියලාත් අහලා තියෙනවා. ඕකට ස්පෙસિෆික් උත්තරයක් මට දෙන්න බෑ කුෂානි. මොකද එකක් සතාව බලන්න ඕනි සහ දැන් රතු පාට වෙලා තියෙනවා කියන්නේ ගොඩක් වෙලාවට ඉන්ෆ්ලමේෂන් එකක් යනවා එතන. ආසාදනයක් වෙනවා. ඒතකොට මේ ආසාදනයේට අපි බේතක් බලන්න ඕනි. ඕරල් ටැබ්ලට්ස් මොන හරි පිල්ස් දෙන්න ඕනද කියලා බලන්න ඕනි. ඒක කරන්න ගොඩක් වෙලාවට දැන් මට ඔය patient ආවොත් මම කරන්නේ අපේ බේසික් ස්ටෙප්ස් තියෙනවා දොස්තර කෙනෙක් ගාවට ගියාම පශු වෛද්‍යවරයෙක් ගාවට ගියාම අපි ස්කින් ස්ක්‍රේපින් එකක් බලනවා.
පොඩි ස්කැල්පල් බ්ලේඩ් එකකින් හැම හූරලා ඒක පොඩක් කියද්දි බය හිතෙනවා හැබැයි ඒක තමයි ටෙස්ට් එක. හූරනවා ලේනකම් හූරනවා. ඒක තමයි විදිහ. ලේනකම් කියන්නේ මේ ගොඩාක් බ්ලීඩ් වෙන්න නෙමෙයි බය වෙන්න ඕනේ නෑ. ඒක ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට දැනෙන්නෙත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ස්කින් එක හරි තදයි ගොඩක් වෙලාවට. අපි සාම්පල් එකක් අරගෙන ඒක ස්ලයිඩ් එකකට දාලා මයික්‍රොස්කෝප් එකකින් අන්වීක්ෂයකින් බලනවා මොන වගේ පරපෝෂිතයක්ද නැත්නම් මොන වගේ හේතුවක් නිසාද මේක වෙලා තියෙන්නේ කියලා. ඕක එක ටෙස්ට් එකක්. ඕක ස්කින් ස්ක්‍රේපින් ටෙස්ට් කියලා මම කියන්නේ. අපිට උගන්වන්නෙත් එහෙමයි. සහ අපි කරන්නෙත් ඒක හරි සරලයි. එච්චර වියදමකුත් නැහැ. ගොඩාක් පශු වෛද්‍යවරු ගාවක ෆැසිලිටි එක තියෙනවා. ඒකට ඕනේ අන්වීක්ෂයක් පමණයි. ඉතින් මං හිතන්නේ මං දන්න සියලුම පශු වෛද්‍යවරුන්ට අන්වීක්ෂ තියෙනවා. ඉතින් කරන්න ඒක කරන්න පුළුවන් ඒක. ඒතර ඒකෙන් බලනවා පරපෝෂිතයක් තියනවාද අර මං කිව්වා වගේ දිලීටද බැක්ටීරියාද කියලා. හැබැයි ඕකෙන් සමහර ලාවට කිසිම උත්තරයක් එන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා ඇඟ ඇතුලෙන් එන ප්‍රශ්න. එක්කෝ හෝමෝනල් ඉම්බැලන්ස් එකක්, පෝෂණයේ මදිකමක්. ඒවා ඔය ස්කින් ස්ක්‍රේපින් එකෙන් හොයාගන්න බෑ. හැබැයි ස්කින් ස්ක්‍රේපින් එක නම්බර් 1 ටෙස්ට් එක. මොකක් හරි පටන් ගන්න ඉපෑ බලන්න. මිසක් අපි තුවාල මේ ස්කින් එක රෑෂ් එක දිහා බලලා එකපාරටම බෙහෙතක් පටන් ගන්නෙ නැහැ. ඒ නිසා තමයි රස්නේ හින්දාත් වෙන්න පුළුවන්ද? ලංකාව ට්‍රොපිකල් කන්ට්‍රි එකක් නේ. අපි රස්නේ රටක්. එතකොට රස්නේ හින්දාම එන අවස්ථා අඩුයි. ඕක පුළුවන් එන්න නිකන් සීසන් එක සීසන්ස් 4 දැනෙන රටවල් පුළුවන්. යුරෝපියන් කන්ට්‍රීස් වල, ඕස්ට්‍රේලියාව වල, එහෙම නැත්නම් USA. අන්න ඒ වගේ සීසන්ස් වෙනස් වෙන රටවල් වල ඕක වෙන්න පුළුවන්. අපේ රටේ රස්නේ හින්දාම රෑෂන් එක අඩුයි. නෑ. හේෂ් අහලා තියෙනවා එයාගේ ලැබ්ගේ බෙල්ලේ රතු පාට රෑෂ් එකක් එනවා ඊට පස්සේ ඒකට මොකද කරන්න ඕනේ කියලා. තව කටුව කන එකටත් බෙහෙතක් කියන්න කියලා තියෙනවා. ඔව්. කටුව කන එක කියන්නේ අපේ සිංහල ලේ වර්ඩ් එකක්, ලේ ටර්ම් එකක්. ඒතර අපි කටුව කන එක එක ඩිෆිනිෂන්ස් දෙන්න පුළුවන්. එක විස්තර කරන්න පුළුවන්. දැන් මං හිතන්නේ ඔය කටුව කන එක කියලා මේගොල්ලෝ කියන්නේ මේ අර කොණ්ඩේ කැපිලා වගේ යන. ඒක ගොඩාක් වෙලාවට ස්කින් මේ හැමේ පරපෝෂිතයක් ඉන්නවා මයිට්ස්ලා කියලා. ඒ මයිට්ස් වර්ග තියෙනවා. මම ඒවා කියන්නේ නැහැ. ඒතර එපා conversation එක. ඒක නිසා හෝ එහෙම නැත්නම් දිලීර නිසා හරියට ওই ප්‍රශ්නේ එනවා. ඒ නිසා ඔය ඉස්සලා කිව්වා වගේ ස්කින් ස්ක්‍රේපින් එකක් අරන් බලලා මොකද්ද ඇත්තටම හේතුව කියලා බලලා ඒකට ට්‍රීට් කරනවා ඇරෙන්න කටුවා කනවා කියන පළියට බේතක් පටන් ගන්න එපා. සහ ඕගොල්ලෝ ගෙදර වැදකම් කරන්න යන්නත් එපා ඒකට. අය ගොඩක් අය කළු තෙල් දානවා. ඒක වෙලා තියෙනවා. අර මේ වාහන වලින් ගන්න තෙල් මම හිතන්නේ කළු තෙල් කියන්නේ. ඒක දානවා. ඒකෙන් වෙන්නේ සමහර ඇත්තටම හරියන අවස්ථා තියෙනවා. මොකද ඒ ස්කින් ඒ හැමේ ඉන්න පරපෝෂිතය මැරෙනවා. ඒකට කළු තෙල් එක නිසා. ලේයර්. හැබැයි කළු තෙල් එකේ තියෙන කුණු, ඩර්ට් එක අනික් විෂ බීජ නිසා වෙන ඉන්ෆෙක්ෂන්ස් වෙන්න පුළුවන්. ඒ නිසා කළු තෙල් දාන්න එපා ගෙදරදී. තවත් ප්‍රශ්නයක් කාලා තියෙනවා කකුල් වල මැද තුවාල වලට මොකද කරන්න කියලා මානුෂවාදී කියලා මම හිතන්නේ YouTube channel එකක් වෙන්න ඇති. සචිත් නෑ කවුද හන්නේ මනුෂ්‍ය. කකුල් මැද තුවාලෙන්න නැවතත් හේතු ගණනාවක් තියෙනවා. එක්කෝ ඒගොල්ලන්ගේ කසලා. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට කකුල් අස්සේ හැමතිස්සෙම මෙහෙම වැහිලා ක්ලෝස්ඩ් පරිසරයක් තමයි තියෙන්නේ. එතකොට මේ යීස්ට් කියන දිලීරය හැදෙන්න බලනවා. ඒක සාමාන්‍ය හැටි. විශේෂයෙන්ම අපේ වගේ රටවල ආර්ද්‍රතාවය වැඩි, රස්නේ වැඩි. ඔන්න ඔය හේතු දෙක නිසා යීස්ට් ග්‍රොත් එක වර්ධනය වෙනවා. ඒකෙන් කසනවා. ඊට පස්සේ තුවාල එනවා. ඒක එකක්. සහ වෙන තවත් හේතු තියෙනවා ප්‍රතිශක්තිය ඇඟේ අඩු වෙන්න පුළුවන්. ඉමුනිටි එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඉමුනිටි එක මහා වැරදි විදිහට රෙස්පොන්ඩ් කරන අවස්ථා තියෙනවා ඇඟෙන්. ඒක ඉමියුන් මීඩියේටඩ් ඩිසීසස් කියලා අපි කියන්නේ. එන්නේ එහෙමදිත් කටේ ඔය කකුලේ එනවා තුවාල. අපි පොදුවේ කියන්නේ පෝඩෝඩර්මටයිටිස් කියලා. ඒ කියන්නේ කකුලේ එන ඩර්මටයිටිස් එක pads වල මේ paw pads වල ඒක දොස්තර අනිවාර්යෙන් මම ගොඩක් වෙලාවට අර ස්කින් ස්ක්‍රේපින් එකක් කරනවා ඒ වගේ patients ලගේ බලලා මොන හරි පරිපෝෂිතයේද නැත්නම් මයිට්ස්ලාද නැත්නම් බැක්ටීරියාද යීස්ට් කියලා බලලා ඒකට එක්කෝ ඇන්ටි ෆංගල් ඇන්ටි බැක්ටීරියල් මෙඩිකේෂන්ස් මම පටන් ගන්නවා. ඒ හින්දා ඕගොල්ලන්ට මම බේතක් කියන්නේ නැහැ මොකද ඕගොල්ලන්ට ගිහිල්ලා එහෙම ගන්නත් බෑ. ගොඩක් අය ෆාමසි වලින් දෙන්නේ නැහැ. අර යාළු ෆාමසි එහෙම තියෙනවනේ. එහෙම දෙන අවස්ථා ඇති. ඒනට මං කියන්නේ පශු වෛද්‍යවරයෙක් කතා කරලා ඒක ඉන්වෙස්ටිගේට් කරවලා ඊට පස්සේ බේතකට යන්න. ඒක තමයි හොඳම වැඩේ. සශී ෆර්නෑන්ඩෝ අහලා තියෙනවා මංගා පමණින් බල්ලෙක් එයාගේ මොන දේ කරත් බෝල් යන එක නතර වෙන්නේ නැහැ කියලා මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නේ ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉස්සරහදීත් මේ ප්‍රශ්නේ ඒවි. ඉතින් මේකට මොකද කරන්න ડોක්ටර්?
ලැබ්‍රඩෝ කෙනෙක් ඒක නේද සචින් Pomeranian. පොමරේනියන් ඔව් හරි පොමරේනියන්ස්ලා හරිම හේරි බල්ලෝ එතකොට ඒගොල්ලන්ගේ ෆර් ලොස් එක එහෙම නැත්නම් ඇඟෙන් මයිල් යෑම රේට් එක වැඩි ඒක දැන් මේක තර ආයෙ මම කිව්වා වගේ ස්පෙસિෆික් නෑ ප්‍රශ්නේ කොච්චර ලොන් යනවද ඇඟේ පැචස් තියනවද නැත්නම් නිකන් ලෝම යනවා විතරද පීරනකොට කොහොමත් හැමදාම ඩේලි හෙයා ලොස් එකක් වෙනවා ඒක හෙල්දි ඒක වෙන්න ඕනේ නැත්නම් අර කුණු ඉතුරු වෙනවනේ ඇඟේ ඒක කමක් නැහැ හැබැයි පැච් ක්ලම්ප්ස් යනවා නම් නිකන් ගුලි යනවා නම් කියලා ස්කින් එක හැම වේලිලා සුදු කෑලි වගේ ඉතුරු වෙනවා නම් නැත්නම් රතු පාට පැචස් තියනවා නම් ඒ හැම ගිය තැන අන්න ඒක ප්‍රශ්නයක් ඒක බැලිය යුතුයි දැන් මේකේ සචි කියන්නේ බූල් යනවා නතර වෙන්න ඒක ආයේ මට අර හරි මම හිතන හිර වෙනවා මොකද මොන විදිහේ බූල් යෑමක්ද කියලා. ඒතර බලන්න ඕනේ. මොකද මේ ගොඩාක් 90ක් විතර ප්‍රශ්නවල විෂුවල් ඉන්ස්පෙක්ෂන් එක හරි වැදගත්. නැතුව උත්තරය දෙන්න බෑ. පුළුවන් නම් ඊළඟ පාර පින්තූරයක් එක්ක දාන්න පුළුවන් නම් එහෙම දාන්න පුළුවන් නේ අපිට කමෙන්ට්ස් වල. එහෙම දැම්මොත් පොඩ්ඩක් අපිට උදව්වක් වෙනවා උත්තරයක් දෙන්න ඒකට. හැබැයි ඔයාගේ විතර ප්‍රශ්නේ මට විතර ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඒ කියන්නේ බූල් යන එක ප්‍රශ්න නෙක සාමාන්‍යයෙන් වෙන දෙයක්. Exactly. හැබැයි ඒක බලන්න ඕන බලලම කියන්න ඕනේ අර වගේ ලීෂන්ස් තියෙනවා නම් මොන හරි පැතොලොජි එකක් වෙනවා නම් ඩෙෆිනිට්ලි ඒක ඉන්වෙස්ටිගේට් කරන්න ඕනේ. චමල්ක අහලා තියෙන ප්‍රශ්නයක් එයාගේ ලැබ්‍රඩෝර් කෙනෙක් ඉන්නවා මාස 4ක නමුත් එයා බත් කන්නේ නැහැ මස් මාළු විතරයි කන්නේ දැන් බඩ පිටිපස්සෙන් ටිකක් කෙට්ටු වෙලා. මොකද කරන්න ඕනේ කියලා අහනවා බත් කන්නේ නැහැ. ලැබ්‍රඩෝර් මාස 4යි නේ වගේ. පැටවුන්ගේ බත් කෑමම අත්‍යවශ්‍ය නැහැ. ඒ ලංකාවේ අර අපි තුන්වෙලටම බත් කන නිසා අපි හිතනවා බත්ම දෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. බත් දීමේ ලොකු ප්‍රශ්නිකුත් නැහැ. හැබැයි දෙන ක්වොන්ටිටි එක අපේ වැඩි. අපේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ. එතකොට අපි අපි කනවා වගේම බත් ක්වොන්ටිටි එක වැඩි කරලා දෙන මස් ප්‍රමාණය අඩු කරනවා. හැබැයි මෙයා නම් බත් කන්නේ නැති එක ආච්චර වොරි වෙන්න එපා. මස් මාළු කන හින්දා. එක්සැක්ට් ඒක තමයි. ඒ මොකද ඒගොල්ලන්ට මස් මාළු වලින් එන පෝෂණයේ ඇති බත් වලින් එනවට වඩා. හැබැයි ඔයාට පුළුවන් කරන්න මස් එක හරි චිකන් හරි ගොඩක් මාළු නම් හොඳයි ගොඩක්. මම ගොඩක් වෙලාවට ඇනිමල් ප්‍රෝටීන්ස් වලින් ෆිෂ් සී ෆුඩ් ප්‍රෝටීන් එක මම කැමති චිකන් එළුමස් බීෆ් වලට වඩා. ඔව්. හැබැයි යාගේ බඩ යටින් ටිකක් කෙට්ටු වෙලා ගියලත් නෑ සඳහන්. ඒක තමයි. ඒ කෙට්ටුව සමහරවිට බල්ලගේ කෙට්ටුවක් එන්න පුළුවන්. සාමාන්‍ය කෙට්ටුවක්. ඒ නිසා ආයෙත් බැලිය යුතුයි. හැබැයි මෙයා මේ චමල්ක කියලා නෑ පණුබේත් දීම ගැන. වෙන යං කාලේදී ඉච්ච මොන හරි ලෙඩක් තියෙනවද? ඒව ගැන මුකුත් කියලා නෑ. එතකොට මට අන්න ඒ ප්‍රශ්නේ ඉතුරු වෙනවා පණුබේත් දෙනවද රෙගියුලර්ලි. ඒ මොකද පණුබේත් දීමම වැදගත් මාස දැන් මෙයා මාස 4ක් නම් මාසෙන් මාසෙට මාස 6 වෙනකන් දෙන්න ඕනි පණුබේත්. දැන් ඒක කියලාත් නැහැ. ඒ නිසා ඒව බලන්න ඕනි. කෑම ඩයට් එක පොඩ්ඩක් තව වෙනස් කරන්න මොනවද නිවිති ටිකක් එළවලු ටිකක් ඇඩ් කරලා බත් ගැන වොරි වෙන්න එපා. බත් කන්නේ නැත්නම් කන මොන හරි කැමති දෙයක් දෙන්න. වොරි වෙන්න එපා. ඒක තමයි උත්තරේ. ඉතින් හිරුන් සඳහන් කරලා තියෙනවා කෝට් එකේ හිස්ටරි වගේ එනවා මාස 6යි. තාම ඒත් කම්වල මයිල් අලුතෙන් ඇවිත් නැහැ. පොඩි කාලේ ඒවම තමයි. ඒ නිසා දුමුරු පාරට පේන්නේ ඉරෙලිය වැටුනම එහෙම කියලා. බලලගේ බ්‍රීඩ් එකක් නම් සඳහන් කරලා නැහැ. ඒකේ මම හිතන්නේ ජර්මන් ෂෙපර්ඩ් නෙවෙයිනේ. දුඹුරු පාට පේන්නේ මම හිතන්නේ යාගේ බේබි ෆර් එක. බේබි හෙයා එක. ඒක ප්‍රශ්නයක් නෑ. ඔක කාලයක් යනකොට හරියනවා. ස්කින් එක මේ සුදු පාට වෙලා තියෙනවා කියන්නේ ඉස්සොරි වගේ කියන්නේ ගොඩාක් වෙලාවට හැම වේලුනහම. මෙතන නම් මට එහෙම ලොකු ප්‍රශ්නයක් පේන්නේ නෑ. මාස 6යි තාම එයා තව ග්‍රෝ වෙන්න ඕනි. ඩැන්ඩ්‍රෆ් වගේ අපේ ස්කැල්ප් ඩැන්ඩ්‍රෆ් එක එනවා වගේ ඒගොල්ලන්ගේ දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වතුර ප්‍රමාණයගේ අඩු වුනහම. ඒක තමයි නම්බර් 1. ඒක අපි හිතන්නේ නැති වුණා. ඒ කියන්නේ අපි රස්නේ රටක් වෙලා බොන්න ඕන වතුර ප්‍රමාණය වැඩි නේ. මොකද අපෙන් ඇඟෙන් එවපොරේට් වෙන ප්‍රමාණය වැඩි. එතකොට සතාරත් ওই ටිකම බලපානවා. එහෙනම් හොඳට වතුර දෙන්න ඕනි. වතුර අවේලබිලිටි එක වැඩි කරන්න. යාට බොන්න තියෙන වාජන ටික වැඩි කරන්න. සහ මට හිතෙනවා හොඳ සමබර ආහාර වේලක් දුන්නාම ගොඩක් වෙලාවට හරියනවා. ඒකෙත් පොඩි මාළු එළවලු වර්ග ස්පිනච් පම්කින් අන්න ඒ වගේ ඇඩ් කරාම සෑහෙන හොඳයි හැමටත් සප්ලිමන්ට් එකක් එනවා සහ වතුර ප්‍රමාණය හැමේ වැඩි වෙනවා. මොකද මේ වතුර ප්‍රමාණය නම් හරි වැදගත්. ෂෙහාන් පෙරේරා අහලා තියෙනවා අපේ බල්ලට මතන යාට මොකක් හරි පවුඩර් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ වුණත් ඒක බල්ලට ආන්සර් කරන්නේ නැතුව එයා කහනවලු.
මේ පවුඩ් එක එයා සඳහන් කරලා තියෙනවා බ්‍රෑන්ඩ් නේම් එක. ඒ පවුඩ් එක දාන්නේ මැක්කන්ටයි වැලි මැක්කන්ටයි අපේ ලංකාවේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේක යා කියලා නෑ ගෑවාම කොච්චර වෙලා කසනවද ගාපු ගමම්ම කසලා ඉවර කරනවද නැත්නම් දිගටම ගෑවට පස්සේ ඒක අයින් කරනකන් කසනවද කියලා. මොකද ඔය පවුඩ් එක දානකොට සතා කොහොමත් පොඩි රිෆ්ලෙක්ස් එකක් දානවා කසනවා වගේ. මං හිතන්නේ ඒක වෙන්න ඕන මේ ශිහන්ට දකින්න ඇත්තේ. හැබැයි සමහර ලාවට ඒ ඕනෑම ප්‍රොඩක්ට් එකක් ආසාත්මිකතා එන්න පුළුවන් සතාට. එයා ඇලර්ජි වෙන්න පුළුවන් ඒකට. ඒකේ තියෙන මොනවා ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ නිසා මට හිතෙනවා එන්නේ ඒක පොඩ්ඩක් බලන්න ඕනේ දිගටම කසනවා නම් ඇඟ රතු වෙනවා නම් මේ ඇස් පෆි නිකන් ඉදිමෙනවා නම් කටින් කල වගේ එනවා නම් ඇලර්ජික් සයින්ස් තියෙන්නේ. අපි බලන්නේ එක්ක මූණ ඉදිමෙන්න ඕනි නැත්නම් ඇඟ රතු වෙන්න ඕනේ හැම මේ ෆර් එක නෙමෙයි හැම. එහෙම වුණොත් ඔය පවුඩ් එක දාන්න නවත්තන්න ඕනේ වෙන ප්‍රොඩක්ට් එකකට යන්න ඕනේ. ඒ නිසා ඒක පශු වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා වෙන ප්‍රොඩක්ට් එක වෙන සේෆ් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. පණ්ඩුක අත්තනායක අහලා තියෙනවා බුලිගේ රෑෂ් එකක් එනවා ආයේ ලොන් වැවෙනවා හොරයි සරව බිබිලි ඇවිත් ඒව තුවාල වෙලා ලොන් යනවා මේකට බෙහෙතක් කියන්න ප්ලීස් කියලා. බුලිගේ රෑෂ් එක ලොන් වැවෙන හොරයි. බුලිගේ වයස ජෙන්ඩර් එක ගැන කියලා නැහැ. මොකද ඒකිනුත් මට පොඩි අදහසක් ගන්න පුළුවන්. හැබැයි මම නිකන් පොදුවේ උත්තරයක් දෙන්නම්. කොණ්ඩේ යන්නේ ඔය සැරව බිබිලි තියෙන ප්‍රශ්න නිසා. එතකොට දැන් ඒ සැරව බිබිලි එනවා කියන්නේ මොකක් හරි ගොඩක්ලට බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන්ස් වලදී තමයි ඕක එන්නේ. එතකොට බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එක එන්න හේතුව ඇයි කියන එක හිත බලන්න ඕනි. ඒක වෛද්‍යවරයෝ ගොඩක් වෙලාවට බලනවා. ඒක ඕගොල්ලොත් එක්ක කතා කරලා සතාගේ හිස්ටරි එක අහලා මොනවද කන්න දෙන්නේ මොන කොයි කාලයක්ද ඕක තිබුණේ මේක ඊයේ පෙරේදා ආපු එකක්ද නැත්නම් මැක්කෝ කාලයක් මොකද මේ ෆ්ලීස්ලා වැලි මැක්කෝ හැපුවාම තුවාල එනවා පොඩි ක්‍රේට්ස් වගේ හැදෙනවා ඒ තුවාල මේ බැක්ටීරියා වලින් ඉන්ෆෙක්ට් වෙනවා ඊට පස්සේ බිබ්ලි එනවා පස්ටියුල්ස් කියලා අපි කියනවා එතකොට අන්න ඒක බලන්න ඕනේ මොන හේතුව නිසාද ඒක ආවේ කියලා ඔව් ඊට පස්සේ ඒක අනිවාර්යයෙන්ම මේ සරව ගෙඩි නම් ඒකට ඇන්ටිබයොටික්ස් දෙන්න ඕනේ ඒතර ඇන්ටිබයොටික්ස් ඕගොල්ලන්ට ගිහින් ගන්න බෑ ෆාමසි එකේ ડોක්ටර් කෙනෙක් ගාන අනිවාර්යෙන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ගන්න ඕනි සහ ඇන්ටිබයොටික්ස් වර්ග ගොඩාක් තියෙනවා එතකොට වර්ග හැමට ස්පෙસિෆයි වෙන ඇන්ටිබයොටික්ස් තියෙනවා ඒ නිසා ඒක ගන්න ඕනේ පශු වෛද්‍යවරයෙක්ගෙන් අර අනිවාර්යෙන් ඔකට බේතක් ඕනේ නැත්නම් නිතරම ඔක සයිකල් එකක් වගේ ගිහිල්ලා ස්කින් එක නාස්ති වෙනවා. එහෙනම් ඔක අනිවාර්යෙන් වෛද්‍යතුමාට පෙන්නන්න. ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා. එවන් අහලා තියෙනවා ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ඉන්නවා. එයා කොච්චර පීරුවත් ගෲමින් කරත් එයාගේ බූල් යනවා කියලා. මේ ප්‍රශ්නෙට අර පොමරේනියන් ප්‍රශ්නේ වගේ තමයි. පොඩක් එක වගේ ප්‍රශ්නයක්. මට හිතෙනවා ඒකෙත් බූල් යන ප්‍රමාණය කියලා නෑ. ඒ නිසා මට හිතෙනවා ඒ උත්තරේ හරියයි ඒකට. සමහරවිට බූල් යන්නේ දෙයක නැචරල් දෙන්න දෙයක් කියලා ප්‍රශ්නයක් නෑ ඒක. රවිෂ අහලා තියෙනවා මගේ කොකස් පැනියල්ගේ පිටිපස්සෙන් රෑෂ් එකක් තියෙනවා බෙහෙත් කරාම ටික දවසක් හොඳ වෙලා ආයෙත් එනවා සතියට අවම වශයෙන් තුමතාවක්වත් නාවනවා එයා මඩ පස් වල දඟලනවා මම හිතන්නේ අර ජීවන චක්‍රය සම්බන්ධ ගැටලුවද ඒකත් එකක් මේ වැලි මැක්කන්ගේ සම්බන්ධයෙන් ඔව් මේක මට හිතෙනවා රෑෂ් එක මොන වගේද කියලා රවිෂ කියලා නෑ ඒ කියන්නේ රෑෂ් කිව්වම හරියම මේ non specific වචනයක් එතකොට ඒකට හිතා ගන්න බෑ රෑෂ් කිව්වම ගොඩ රෑෂ් තියෙනවා හැබැයි ඔයා මේ සතියකට 3 වතාවක් නාවන එක මං එච්චර අනුමත කරන්නේ නෑ සාමාන්‍යයෙන් බල්ලෙක් පිරිසිදුව තිබ්බොත් සතියකට එකවරක් හෝ සති දෙකකට එකවරක් නෑවොත් හොඳටම ඇති මොකද බේදින් කරන්න අපේ මේ තියෙන ප්‍රොටෙක්ෂන් ලේයර් එකක් මේ ස්වභාවිකව ඔය ලේයර් එක හැමේ අපිත් තියෙනවා සහ සත්තුන්ගේ බල්ලන්ගෙත් තියෙනවා ඒක නැති වෙනවා එතකොට ඔයා කරන්නේ કૃතිමව ඒ අර ප්‍රොටෙක්ෂන් ආරක්ෂිත බැරියර් එක නැති කරගන්නවා ඒතකොට ඔයාම තමයි වැඩි මේ වැරද්ද ගන්න. ඒ නිසා එකක් පාවිච්චි කරනකොට බල්ලන්ටම විශේෂිත වූ ෂැම්පූ එකක් පාවිච්චි කරන්න. 2 මෙච්චර නාවන්න එපා. 3 ඔයා කියනවා මඩ පස්සල දඟලනවා කියලා. ඉතින් ඒ ඩර්ටි වුණොත් කරන්න දෙයක් නැහැ හොදන්න වෙනවා. හැබැයි පුළුවන් තරම් අර ඒකෙන් බේරා ගන්න බලන්න. කුණු ගෑවෙන්නේ නැති වෙන්න. එතකොට අර නාවන ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා. ඊළඟ එක තමයි රෑෂ් එක ගොඩක් වෙලාවට මට හිතෙන්නේ එන්නේ රෑෂ් එක මොන වගේද කියලා බලන්න ඕන. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ස්කින් ස්ක්‍රේපින් එකක් කරලා බලන්න ඕනේ මොන විදිහටද රෑෂ් එක පැතිරිලා තියෙන්නේ කියලා බලන්න ඕනි සහ හෙයා ලොස් එක කොණ්ඩේ කොහොමද ගිහින් තියෙන්නේ රතු වෙලාද බිබිලි තියෙනවද කසනවද ඒ ඔක්කොම අහන්න ඕනි මෙතන ඒවා මුකුත් නැති නිසා මම මේ නිකන් ඔයාලට අයිඩියා එකක් දෙන්නේ ඒක බලලා තමයි වෙනස් වෙන්න ඕනි හැබැයි මොන ලෙඩේ තිබුණත් මොන රෑෂ් එක තිබුණත් මේ නිතරම නාවන එක නම් නවත්තන්න
රයිට් නිම්සර අහලා තියෙනවා ලැබ්‍රඩෝ ගැන ගේ බිම ගෑවෙන තැන මාවිල් ගිහිල් පොඩි තුවාලයක් කරනවා කියලා අපි මං හිතන්නේ අපි ඒකට උත්තරේ කිව්වා පළවෙනි දෙවෙනි ප්‍රශ්නය ඇතුළත ඔයාලට බලන්න පුළුවන් ඒක ඉතින් සෝබිත මම හිතන්නේ හාමුදුරුවමක් වෙන්න ඕනේ ඇමරිකන් බුලිගේ අගේ ලොම් යනවා කළු පාට ටැබ්ලට් එකක් දුන්නා අඩුවක් නෑ විටමින් E මතර ටැබ්ලට් එක විටමින් E එක වෙන්න ඕනේ. ඇමරිකන් බුලි ලොන් යනවා මං හිතන්නේ ඇමරිකන් බුලිස්ගේ ස්කින් ඉෂුස් ගොඩක් තියෙනවා. ඒක මම හිතන්නේ ඒගොල්ලන්ගේ බ්‍රීඩ් එකේ ප්‍රශ්නකුත් ගොඩක් වෙලාවට වෙන්නේ. හැබැයි විටමින් E එක කියන්නේ නිකන් සප්ලිමන්ට් එකක් විතරයි. ඒ නිසා නිකන් සපෝට් කරනවා විතරයි. එහෙනම් විටමින් E එක කියන්නේ හැම ප්‍රශ්නෙකටම විසඳුමක් නෙවෙයි. මැජිකල් පිල් එකක් නෙවෙයි. ඒ නිසා ඉස්සලා කිව්වා වගේ නැවත මේ ලොන් යන්න හේතුව මොකද්ද රෑෂ් මොන වගේ වර්ගයක්ද තියෙන්නේ කියන එක මත අනුව. ඒ කියන්නේ දොස්තර කරන ෆිසිකල් එක්සෑම් එක නැත්නම් සතා බලලා S2 ගන්න කරුණු ටික ඇති ඔය ලොකු ටෙස්ට් කරන්න ඕනෙත් නැහැ. ඒකෙම ඇති ගොඩක් වෙලාවට ඩයග්නෝස් කරලා හොඳ ට්‍රීට්මන්ට් ප්ලෑන් එකකට යන්න. ඒ නිසා මම නම් කියන්නේ විටමින් E එක දුන්නට කමක් නැහැ. විටමින් E වැඩි වුණාමත් ප්‍රශ්නයක් වෙනවා. මොකද විටමින් E කියන්නේ lipid soluble vitamin එකක්. ඒ කියන්නේ ෆැට් අපේ ඇඟේ ෆැට් වල දිය වෙනවා ඕක. ඕක අර විටමින් B වගේ යන්නේ නැහැ. මූත්‍රා වලින් යන්නේ නැහැ. මොකද විටමින් E වැඩි වුණාම ටොක්සික් වෙන්න බලනවා. ඒ නිසා ඔයක ප්‍රශ්නේ වෙන්නේ අපි විටමින් E වැඩි දුන්නාම හොඳයි හැමට. එහෙම හිතනවා. එහෙම එකක් නැහැ. ඒ නිසා විටමින් E එක මතම රඳන්න එපා. දොස්තරගෙන් අහන්න ඕනේ ඒක ප්ලෑන් එක. ඉමේෂ් කියලා තියෙනවා බෙල්ලේ තව කළුපුස් වගේ හැදෙනවා ලෝමයන් එකට විසඳුමක් ඕන එක ලෝමයන් එකට විසඳුමක් සප්ලිමන්ට්ස් වගේක් තියෙනවා. ඉතින් කළුපුස් හැදෙන එකට තියෙන ප්‍රශ්නේ මොකක්ද? කළු පුස් එක මම හිතන්නේ පුස් කියන වචන මොකද ෆංගස් වගේම නේද දැන් මෙයා දකින්නේ. ඒතකොට ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් හැම එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. ඒ ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් හැබැයි හැමතිස්සෙම දකින්න එකක් නෙවෙයි ගොඩක් වෙලාවට දකිනවා. ඒක එන්නේ වෙන මොකක් හරි අන්ඩර්ලයින් ඇඟේ වෙන ලෙඩක් අස්සේ තමයි ඔය ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් එන්නේ. මම දැකලා තියෙන විදිහට. මොකද හැමේ ප්‍රතිශක්තිය අඩු වෙනකොට දිලීර වලට ඉන්ෆෙක්ට් කරන ඇටැක් කරන ගතිය වැඩි. බැක්ටීරියා වගේ නෙවෙයි දිලීර. දිලීර ඇවිල්ලා හරි අවස්ථාවාදී. ඒගොල්ලෝ එන්නේ ඉස්සරහට ඇඟ පොඩ්ඩක් ප්‍රතිශක්තියෙන් අඩු වෙනකොට නැත්නම් වෙන ලෙඩක් යනකොට තමයි පුස් ප්‍රශ්නේ එන්නේ. ඉතින් ආයෙ මම ඉස්සලා කිව්වා වගේ ස්ක්‍රේපින් එකක් බලන්න ඕනේ. එහෙම නැත්නම් තව මෙතඩ් එකක් තියෙනවා ස්කොච් ටේප් මෙතඩ් කියලා. ඔය අපි සෙලෝ ටේප් තියෙන්නේ. පොඩි සෙලෝ ටේප් කැල්ලක් හැමේ තියලා ඒ ලීෂන් එක හරියට මේ පුස් පැත්ත තියෙන ලීෂන් එක උඩින් තියලා අපි පොඩි සාම්පල් එකක් ගන්නවා. ඒ සාම්පල් එක ස්ටේන් කරලා බලනවා මොන වගේ ෆංගස් වර්ගයක්ද කියලා. හරියටම ස්පෙસિෆයි කරන්න බෑ. හැබැයි වර්ගය හොයාගන්න පුළුවන්. අන්න ඒක කරලා ඊට පස්සේ ඇන්ටි ෆංගල් ෂැම්පූ ඇන්ටි ෆංගල් ට්‍රීට්මන්ට්ස් වලට යන්න වෙනවා. Right, on වෙනස්ම ප්‍රශ්නයක් අහලා තියෙනවා can I know about guinea pigs also want to know how to maintain their coat Tushan pet ගිනි පිග්ලා නිතරම අපිට ලංකාවේ මේ පෙට්ස්ලා විදිහට හරි අඩුයි. හැබැයි දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මම දැන් කොළඹවට හොස්පිටල්ස් වල මම දැකලා තියෙනවා. ගිනි පිග්ස් අරන් එනවා. ගිනි පිග්ලාගේ ඒගොල්ලෝ ගෲම් කරන්න ඕන සත්තු. හැබැයි අපි නිතරම එක්ස්පීරියන්ස් ඉන්නේ නැහැ ගිනි පිග්ස්ත් එක්ක අපි ගෲම් කරන සෙෂන්ස්. හැබැයි මම පොදුවේ උත්තරයක් දෙන්නම්. ඒගොල්ලන්ගේ නියපොතු හරියට වැවෙනවා වැඩි මේ වක් වෙලා. ඒතකොට ඒකට ඇවිදින්න බෑ. හරි අමාරුයි රිදෙනවා. නිසා නියපොතු අනිවාර්යෙන් කැපිය යුතුයි. ඕගොල්ලෝ ගෙදරදී කරන්න යන්න එපා. ඕගොල්ලෝ ඒක ට්‍රේන් වෙලා නැත්තම් මොකද ලේන්ඩම කැපෙන්න පුළුවන්. ඒක හරිය වේදනාත්මකයි. ඒක කරන්න එපා. එක්ක නර්ස් ඇසිස්ටන්ට් කෙනෙක් හරි දොස්තර කෙනෙක් හරි ගාවට ගිහලා කපන්න ඕනේ. ආයේ බ්‍රෂ් එකක් අරන් ගොඩක් වෙලාවට රබර් බ්‍රෂ් එකකින් කොණ්ඩේ පීරන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඇඟ. ඒකෙන් අර ඒගොල්ලන්ගේ ඩැන්ඩ්‍රෆ් වගේ හැම වේලිච්ච හැමේ කෑලි අයින් කරන්න පුළුවන්. ඩේලි ගෲම් කරත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ෆර් ලොස් එක අඩුයි. සහ හොඳ කන්ඩිෂන්ඩ් හෙයා ලේයර් එකක් එනවා. ඊළඟට සප්ලිමන්ට්ස් දෙන්න පුළුවන්. ඒක ගිනි පිග් සප්ලිමන්ට්ස් දෙනවා. ඒක දොස්තරත් එක්ක කතා කරන්න ඕනි. ඔය අපි මේ බල්ලන්ට දෙනවා වගේ සප්ලිමන්ට්ස් දෙන්න යන්න බෑ. සහ හොඳට ඒගොල්ලන්ගේ නැචරල් කෑම දෙන්න ඕනේ. ඔය සෙලරි එහෙම නැත්නම් ගෝවා. ඒගොල්ලන්ගේම ෆුඩ් කැමති දේවල් ටික. එක්සැක්ට්ලි. ඒ ටික දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට හරි ඒගොල්ලෝ හරියට මේන්ටේන් වෙනවා ඒක. ෂෙහන් ආලා තියෙන යාගේ ලැබ්‍රඩෝ අවුරුදු 2කමාරක
එක්කෙනෙක් ඉතින් එයාගේ ෆර් එක යනවා. ඉතින් අපි කලින් ඔයගොල්ලෝ සඳහන් කරා ෆර් එක යන එකට මොකද්ද කරන්න ඕනේ කියලා. හැබැයි ඒකට කාරණයක් ඇඩ් කරන්න ඕනේ. ඔව්. ෆර් ලොස් එකට හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕනි කාරණා 4ක් හෝ 5ක් අනිවාර්යයෙන්ම බලපානවා. එකක් තමයි ඇඟේ හැමේ තියෙන පරපෝෂිතය. පරපෝෂිත කිව්වහම මැක්කෝ, වැලි මැක්කෝ, මයිට්ස්ලා සහ මදුරෝ කණ එකක් වෙනවා. හැබැයි එච්චරම නැහැ. හැබැයි වැලි මැක්කෝ ප්‍රශ්න තමයි ලංකාවේ ගොඩක් තියෙන්නේ. ඒ එක්ස්ටර්නල් පැරසයිට්ස්ලා. දෙවැනි එක තමයි පෝෂණය මදි වුණාම. ඔය සින්ක්, සෙලනියම්, කොපර් ප්‍රමාණය අඩු වුණාම ඇඟේ. සහ වයිටමින් කොම්ප්ලෙක්සස්. නම්බර් 3 තමයි ප්‍රතිශක්තිය අඩු වුණාම ඇඟේ. සහ නම්බර් 4 ප්‍රතිශක්තිය තව වැඩි වුණාම ඇඟෙන් ඇබ්නෝමල් වෙනකොට ඉමියුනිටි එකෙන් ඇටැක් කරනවා හැමට. ඒවා මං කියවනේ ඉස්සලා කිව්වාගේ immune mediated skin diseases තියෙනවා. ඒක අපේ humans ලගෙත් තියෙනවා. බල්ලන්ගෙත් තියෙනවා. අන්තිම කාරණේ තමයි external factors නිකන් chemicals හින්දා. ඇඟේ ගෑවෙනකොට නේද contact dermatitis නිතරම හැම ගෑවෙනකොට chemicals වලින් corrosive chemicals ඇඟේ ගෑවෙනකොට අන්න එතකොට එන problems. අන්තිම කාරණේ තමයි hormonal imbalances ඇඟේ. ඒක ලංකාවේ හරි සතුන්ගේ බල්ලන්ගේ තියෙනවා. හැබැයි ඩයග්නෝස් වෙන්නේ හරියට පරක්කු වෙලා. මොකද එකක් අපි සුරතලාගේ අයිතිකරුවන්ට ඒක පැහැදිලි කරලා දුන්නට ඒගොල්ලන්ට ඒකේ බැරෑරුම්කම තේරෙන්නෙත් නැහැ. අපි වෛද්‍යවරු හැටියට අපි ඒක අන්තිමට ඇඩ්‍රස් කරන අවස්ථා තියෙනවා. එහෙම නැතුව hormonal imbalance කිව්වහම ගොඩක් වෙලාවට thyroid issue එක. thyroid එකෙන් එන thyroxine hormone එක අඩුවීම නිසා හැම හරියට affect වෙනවා. ඒක එකක් සහ adrenal gland කියලා වෙනම තියෙනවා ඇඟේ. adrenal gland එකෙන් එන hormonal imbalances නිසා. ඉතින් ඕක පශු වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න ඕනේ. සහ ඒ යන fur loss එකේ විදිහ බලන්න ඕනේ. ඒක එකක් සහ මේ අතරදී මට කියන්න ඕනේ food allergies. ඒක තමයි අනික් මාතෘකාව ඔය hormonal ප්‍රශ්න වගේම adverse food reactions කියලා අපි කියන්නේ. දෙන කෑම එක නිසා අපිට එන rash අපේ fur loss එක. මම හිතන්නේ අපි adverse food reactions පොඩ්ඩකින් කතා කරමු. හැබැයි ඔය කාරණා ටික බැලිය යුතුමයි. සමහරලාට දැන් මෙහෙම වෙන්න පුළුවන්. එතකොට දැන් අපි ගන්න ආහාර වලින් සතට දෙන ආහාර වලින් මොන හරි ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් මොන හරි තියනවද? ඔව් ඉස්සෙල්ලා සඳහන් කළා වගේ food reactions නැත්නම් food allergies ආසාත්මිකතා ඒක හරියට under value වෙන topic එකක් අපේ ලංකාවේ. ගොඩක් වෙලාවට animal protein සත්ත්ව protein වලට අපි ගොඩක් වෙලාවට මස් දෙනවා. දැන් මම ඉස්සරහ වගේ chicken, beef, එළු මස්, chicken pea කුදු ඒ වගේ සත්ත්ව origin එකෙන් තියෙන proteins දෙනවා. ඒවෙන් එන ඒ සත්ත්ව protein වලට ගොඩක් වෙලාවට බල්ලන්ගේ ඇඟ හැමෝම නෙමෙයි මම කියන්නේ එක්තරා ප්‍රතිශතයක් පමණයි බල්ලන්ගෙන් මම මතක හැටියට 40ක් විතර ෆුඩ් රියැක්ෂන් එකක් එන්න පුළුවන් ඔය සත්ත්ව ප්‍රෝටීන් වලට. ඒක ගොඩාක් වෙලාවට මැනිෆෙස්ට් වෙන්නේ ස්කින් ප්‍රොබ්ලම්ස් වලින්. ඒතර හෙයාර් ලොස් එකක් එන්න පුළුවන්. මේ දීර්ඝ කාලීන ඉන්ෆෙක්ෂන්ස් එන්න පුළුවන්. ඔය රතු වෙලා බිබිලියන කතන්දර එන්න පුළුවන්. එහෙම නැත්නම් නිතරම කහනවා ෆර් ලොස් එක එන්න පුළුවන්. ඔන්න ඕක තව පොඩ්ඩක් හාරවස්සලා කතා කරන්න ඕනේ ක්ලයන්ට් එක්ක. එතකොට කස්ටමර් මේ හුරතලාගේ අතිකරුත් එක්ක. මොකද ඒ වැඩි බේත් අවශ්‍ය නැහැ. එතකොට කෑමම වෙනස් කරලා අපිට වැඩේ ඉවර කරන්න පුළුවන්. මොකද නැත්තම් අපි කරන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ මේක ඕක නෙමෙයි වෙන්නේ. ගොඩක් වෙලාවට වෙන්නේ දෙනවා ප්‍රතිජීවක දෙනවා. ඇන්ටි ෆංගල් දෙනවා. ඇන්ටි ෆංගල් ඩ්‍රග්ස් දෙනවා. එතකොට ඒව දීලා ඊට පස්සේ ඒවෙන් එන සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි සතාට ඇත්තටම අපි එතකොට අර ෆුඩ් රියැක්ෂන් එක නිසා එන එකට අපි ඇඩ්‍රස් කරලා නැහැ. ඒ නිසා අපි දැන් අපි සතුටුයි මොකද ලංකාවේ තියෙනවා මේ ඒ ඇඩ්වර්ස් ෆුඩ් රියැක්ෂන්ස් තියෙන බල්ලන්ට වෙනම කෑම එකක් දෙන්න පුළුවන්. ඒ කෑම එකේ තියෙන්නේ ප්‍රෝටීන් ඔක්සේ ප්‍රශ්නේ වෙන්නේ ප්‍රෝටීන් එක තමයි මෙතන අපේ හතුරා. එතකොට ප්‍රෝටීන් එක ඇඟෙන් අයිඩෙන්ටිෆයි කරනවා මේක අමුත්තෙක් ඇඟට. ඒ නිසා අපි මේකට ටැග් කරන්න ඕනේ කියලා. එතකොට ඇඟෙන් බලනවා බල්ලාගේ ඇඟෙන් බලනවා ওই ප්‍රෝටීන් එකට එරෙහිව ප්‍රතිශක්තියක් හදනවා. ඔක තමයි සරලම උනේ. එතකොට ওই ඒ ප්‍රතිශක්ති කියන්නේ ඇඟෙන් ඇටැක් කරන process එක තමයි ඔය හැම
මේ ප්‍රශ්න වලින් එන්න ඕක නවත්තන්න පුළුවන් අර ප්‍රෝටීන් එක ඇඟට අයිඩෙන්ටිෆයි නොවෙන්න කෑම එකක් දෙන්න පුළුවන්. ඒකට දැන් අපේ රොයල් කෙනයින් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒකේ තියෙනවා ඇනල්ජෙනික් කියලා සීරීස් එකක්. ඒක it works very well. ඒක හරිම ෂෝක්. මමත් පර්සනලිත් මගේ පේෂන්ට්ස් වලට දීලා තියෙනවා සහ මම ඕස්ට්‍රේලියාවේ විද්දිත් ඒක අපි හරියට යූස් කරනවා. මම මේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න කියනවා නෙවෙයි. දැනට ලංකාවේ තියෙන්නේ එහෙම ඇනර්ජෙනික් ප්‍රොඩක්ට් එකක් විදිහට රොයල් කෙනයින් එකේ විතරයි. හැබැයි තව බ්‍රෑන්ඩ්ස් තියෙනවා. තව ලංකාවට ඉස්සරහට. එහෙම වුණොත් අපි ඒවත් ගැන කතා කරමු. හැබැයි දැනට it's a very good product. ඉතින් මගේ දැනෙන ප්‍රශ්නෙට උත්තරය හම්බ වෙන්න ඇති. ඕෂධි ෆර්නෑන්ඩෝ අහලා තියෙන ප්‍රශ්න මගේ දන්නේ අපි පිළිතුරු ලබා දුන්නා. රජිත දුල්ෂාන් අහලා තියෙන රෝම යනවා කෝට් එක අඩු නෑ. මගේ හිතන අපි මේ ප්‍රශ්නේ කතා කරා. රන්සිදු බණ්ඩාර වැලමිට කොන්දේ වලිගේ මාවිල් යනවා මේකට විසඳුමක් දෙන්නකෝ කියලා. මම හිතන්නේ අපි කියපු දේවල් වලින් සහ සතාගේ වයස අනුව පොඩ්ඩක් ඔක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා. පසිදු සේනරත්න අහලා තියෙනවා විශේෂයෙන් මෙයාගේ ප්‍රශ්න වලට අපි උත්තර ලබා දීලා තියෙනවා. නමුත් නියුට්‍රිෂන් පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ඒ වගේ ලෙඩක් වුණාම කෝට් එක රිකවර් කරගන්න ඕන දේවල් ගැන අහලා තියෙනවා. ස්කින් ප්‍රොබ්ලම්ස් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් අපි ඒ ගැන සඳහන් කරා. පසිදු නියුට්‍රිෂන් පැත්තෙන් අපි මොනවද කරන්න ඕනේ? නියුට්‍රිෂන් සප්ලිමන්ට් එකක් දීලා හැම තව ශක්තිමත් කරන්න පුළුවන්. ඒක හරි. හැබැයි අපේ ගොඩාක් අයගේ ඔළුවේ තියෙනවා නියුට්‍රියන් සප්ලිමන්ට්ස් දුන්නාම ඒකෙන් ප්‍රශ්නේ විසඳෙයි කියලා. එහෙම එකක් නැහැ. නියුට්‍රියන් සප්ලිමන්ට් එක කියන්නේ එක්තරා පොඩි බිල්ඩින් බ්ලොක් එකක් පමණයි හැමේ ඉන්ටෙග්‍රිටි එක නැත්නම් ක්වොලිටි එක තියාගෙන යන්න. ඒක කමක් නෑ දුන්නට. මොකද ලයිෆ් ටයිම් අපිට සප්ලිමන්ට් එකක් විතර දෙන්න පුළුවන්. හැබැයි ඒක එක බ්ලොක් එකක් පමණයි. තව ඕකේ තව හේතු කාරණා ගොඩක් තියෙනවා බැලිය යුතු. හැබැයි මම සප්ලිමන්ට්ස් ටිකක් කියන්නම් නිකන් ඒකේ කෙමිකල් නේ. ඔව්. ඒතර අදහසක් ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නේම්ස් ගොඩක් මේකෙත් සඳහන් වෙලා තිබුණා. අපි බ්‍රෑන්ඩ් නේම්ස් මෙතන කියන්නේ නැතුව මොකද ගොඩ තියෙනවා ලංකාවේ ඒ බ්‍රෑන්ඩ්ස් වලින්. හැබැයි මේ මං කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඉන්ක්ලූඩ් කරපු. එකක් තමයි ඔමේගා 3, ඔමේගා 6. ඒවා ෆිෂ් ඔයිල් වල තියෙනවා. ඒක දෙන්න පුළුවන් ෆාමසි වලට ගිහලා ෆිෂ් ඔයිල් ඉල්ලුවාම ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. ඔමේගා 3 ඔමේගා 6 කියන එක ඉතාම හොඳයි ස්කින් ස්ට්‍රක්චර් එක හදන්න. ඒතකොට ස්කින් ස්ට්‍රක්චර් එක ශක්තිමත් කරනවා කියන්නේ ඉන්ෆෙක්ෂන්ස් වලට තියෙන possibility එක අඩුයි. ඒක එකක්. ආයෙ දෙන්න පුළුවන් essential fatty acids කියලා අපි කියනවා. අත්‍යවශ්‍ය fatty acids ටික. අත්‍යවශ්‍ය මේද exactly. ඒවත් දැන් ඔය මම වෙනම කිව්වට ඔය omega 3 omega 6 අත්‍යවශ්‍ය මේද ඔක්කොම combine කරලා හදන syrups තියෙනවා. capsules තියෙනවා. ඒව ඔයගොල්ලෝ බලන්න brand එක product එකක් ගන්නකොට ඇරලා බලන්න මොනවද මේ අර පිටිපස්සේ තියෙනවනේ box එකේ ඒ ingredients බලන්න omega 3 omega 6 linoleic acid linolenic acids and then EPA eicosanoic pantothenic acid කියලා. ඔය EPA සහ පොඩි short terms වලින් තියෙන්නේ පොඩක් බලන්න ඒවා. මොකද ඒවා බලන්න නැතුව නිකන් ඔය ගන්නන් වාලේ ගන්න එපා. ගොඩක් වෙලාවට පශු වෛද්‍යවරු ඔය ගැන දන්නවා. ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මොන වගේ සප්ලිමන්ට් එකක්ද මම ડોක්ටර් දෙන්න ඕනි කියලා. ගොඩාක් පශු වෛද්‍යවරු ඔයගලන්ට ඒක කියයි. ඒක එකක්. ඇන්ටිऑක්සිඩන්ට්ස් තියෙන දැන් ඔය වයිටමින් E එක ඇන්ටිऑක්සිඩන්ට් එකක් විදිහට වැඩ කරනවා. vitamin E, vitamin D, vitamin E, vitamin ADEK කියන හතර තියෙන කෑම දෙන්න පුළුවන්. ඔය මම නිකන් පොදුවේ කියන්නම් carrot, pumpkin, sweet potatoes නැත්නම් මොනවද sweet potatoes කියන්නේ අපි බතලනේ. ඔව්. නිවිති, බිත්තර කහමදේ, රතු හාල් එක ආයේ යෝගට් දෙන්න පුළුවන්. දැන් මෙතනදී යෝගට් කම එක මිල්ක් ප්‍රොඩක්ට් එකනේ. සමහර අය මිල්ක් ඉන්ටොලරන්ස් එකක් එනවා. ඩයරියා එනවා. එහෙම අයට මිල්ක් යෝගට් දෙන්න එපා. එහෙම නැති අය ඉන්නවා. එහෙම වුණොත් යෝගට්ස් දෙන්න පුළුවන්. හැබැයි මම ඒක එච්චරම පස්සට මේ ඒක ඔයගලන්ට පුෂ් කරන්නේ නැහැ. මොකද ඊට වඩා වෙන කෑම තියනවා දෙන්න. මම මේ කියන්නේ ගෙදරදී ඔයගලන්ට හදාගන්න ගෙදරදී ඔයගලන්ට සප්ලයි කරන්න පුළුවන්. ඔව්. ඉතින් මල්ෂා සොයිසා එයා අහලා තියෙනවා එයාගේ බීගල්ගේ බූල් යනවා කියලා. මම හිතන්නේ ඒකේ තව දුරටත් විස්තර අවශ්‍යයි. කොහොමද බූල් යන්නේ කියලා කලින් කිව්ව විදිහට බූල් යනවා නම් ඒක සාමාන්‍ය දෙයක්. සාරා අමන්දේ අහලා තියෙනවා රොට්වයිලර් කියන ප්‍රශ්නයක්. මම හිතන්නේ එල්බෝ එකේ තියෙන ප්‍රශ්නයක් රෑෂස් වල. ඉතින් අපි ඒකට උත්තරේ කිව්වා. කලණී කනරත්න එයාගේ එකටත් උත්තරේ කියලා තියෙනවා අපි. බඩයට තැනින් තැන රෑෂ් එක ආවිල්ලා තියෙන එකට. රිසත් අහලා තියෙනවා ජර්මන් ෂෙපර්ඩ් ගැන ප්‍රශ්නයක්. ඒ ඩස්ට් එකට අර රෑෂස් වලටත් අපි උත්තරේ දුන්නා. මිරාජ් මාලිංග අහලා තියෙනවා හිමාලයන් කැට් ගැන. ඔව් මම ඒක දැක්කා. සැමන් ඔයිල් එකයි
ටොනික් එකක් දෙනවා. සාමාන්‍ය ඔයිල් එකද ටොනික් එකද දෙන්න ඕනේ කියලා. ඒක මම හිතන්නේ ප්‍රොඩක්ට් දෙකම හොඳයි ඔය කියලා තියෙන Beaver and Nutricort කියන. ඒ දෙකම හොඳයි. ඔයාගේ පෙට් කොහොමද ඒක කන්න කැමති කියන එක අනුව තමයි ඔතන ප්‍රශ්නේ වෙන්නේ. සමහර පූසෝ ඉන්නවා කැප්සියුල්ස් ටැබ්ලට්ස් කන්න කැමති, දියර ඇඟේ දානවට කැමති නෑ. මම ගොඩක් දැකලා තියෙනවා පූසන්ට ලික්විඩ් වගේ දෙනකොට කෙල හලාගෙන ඒගොල්ලෝ රියැක්ට් කරනවා මහ පව් එතකොට. ඒ හින්දා ගොඩක් ලාට කැප්සියුල්ස් ටැබ්ලට්ස් වලට යන්න ඔයිල් එක දෙන්නේ නැතුව. මම හිතන්නේ ඒකට ඒ ඇති උත්තරේ. ශිරානි පෙරේරා මගේ බෙල්ජියම් ශිරානි පෙරේරා අහලා තියෙන්නේ මගේ බෙල්ජියම් ෂෙපර්ඩ් කෙනෙක් ඉන්නවා එයා දැන් පැටව දාන්න ඉන්නේ එයාගේ ඉස්සරහා කකුල් දෙකේම ටික ටික රෑෂයක් දාලා බේත් විදින්න හොඳ නෑ නේද කියලා අහලා තියෙනවා. ඔව් බේත් විදින්න එපා ප්‍රෙග්නන්ට් නිසා. හැබැයි රෑෂ් එක මොකද්ද කියලා පස්සේ බැලිය යුතුයි. මේ පැටව දැම්මට පස්සේ අර ස්කින් ස්ක්‍රේපින් එකක් කරන් මොන වගේ රෑෂ් එකක්ද තියෙන්නේ කියලා ඒකට බේත් කරන්න පුළුවන්. ඒක බැලිය යුතුයි. ඒක මග අරින්න එපා ශිරානි. සතුක මදුශංක අහලා තියෙනවා එයාගේ බල්ලා අවුරුදු දෙකමාරක් විතර ඉතින් එයාගේ තයිරොක්සින් හෝමෝන් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මම හිතන්නේ අපි ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන්න චතුකෝ ආට එක බලා ගන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අහන්න. ඊට පස්සේ තිලක්ෂණ අහලා තියෙනවා මගේ කොකස් පැනල්ගේ රෑෂ් එකක් ඇවිල්ලා තියෙනවා බූල් ඔක්කොම ගියා. ටික ටික එනවා කලින් තිබ්බා වගේ කනේ බූල් ඔක්කොමත් ඒවිද කියලා. ඔක්කොම කාලයක් දෙන්න වෙනවා. බෙල්ලයට රතු තුවාල වෙද්දී තියලා එහෙම අඩු නෑ කියලා තියෙන නිරෝෂණ අපි මම හිතන්නේ ඒකට උත්තර දුන්නා. මම කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ගොඩාක් දෙනෙක්ට තිබ්බ එක වගේ ප්‍රශ්න. රසිත් ෆර්නැන්ඩෝ අහලා තියෙනවා මං ගාව ඉන්නවා ටේරිය බව්වෙක් එයාගේ ඇඟේ රෑෂ් එකක් වගේ තියෙනවා හැමතිස්සෙම කහනවා. අපි උත්තරේ දුන්නා. ෂෙහන් ඉෂාර අහලා තියෙනවා මගේ ලැබොරටරි දැන් මාස 8ක් විතර වෙනවා. එයාගේ ගොඩක් වෙලාවට ලෝම යනවා නාමනකට පීඩුවත් ඊට පස්සෙත් යනවා. මේක සාමාන්‍ය තත්ත්වයක්ද නැත්නම් ට්‍රීට්මන්ට්ස් වලින් මොනවා හරි කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය තත්ත්වයක් කියලා තමයි මට පේන්නේ. මොකද නාවනකට කොහොමත් කොණ්ඩේ යන හින්දා ඒක සාමාන්‍ය තත්ත්වයක් හින්දා බය වෙන්න දෙයක් නැහැ. Samantha Dilhani Fernando, we have a cocker spaniel and I want to know why he always scratches his body and fur losses. ඒකත් අපේ උත්තරේ දුන්නා සමන්තා. සෞම්‍ය අහලා තියෙනවා සෞම්‍යයාද දන්නෙත් නැහැ. බල්ලගේ හැමේ පුංචි සිදුරු ඇවිත් ඒ වයින් කඳන් පණුව වගේ පණු වෙනවා කියලා. නිතරම වගේ ඒව වලින් බෙහෙත් මාස්කට වඩා නිරෝගී වෙන්නෙත් නැහැ. කරුණා කරලා permanent solution එකක් දෙන්න. permanent solution එකක් තියෙනවා. ඒකට අනිවාර්යෙන්ම ඔයාගේ සැලකිල්ල වැඩි වෙන්න ඕන සතා ගැන. මොකද සතෙක් බව්වෙක්ගේ පණුව දාන තුවාල එනවා කියන්නේ ගොඩක් වෙලාවට සතාව බැලෙනවා අඩුයි. එක්කෝ මේ ගොඩක් වෙලාවට ඒක ඔයාගේ වැරද්දක්ම නෙවෙයි මම කියන්නේ. තුවාල එනකොට තුවාලට ඔය මැස්සෝ බිත්තර දාන නිසානේ ඔය පණුව එන්නේ. හැබැයි තුවාල එන්න හේතුව ගැන බලන්න ඕනේ. එක්ක ඇඟේ යාගේ වෙන ගෙඩි තියනවාද වෙන මොන හරි growths එන්න පුළුවන්. වරද එක මේ cancer growths තියෙන්න පුළුවන්. අන්න ඒක මොකද සාමාන්‍යයෙන් පණුව දාලා තුවාලයකට ප්‍රතිජීවක දීලා තුවාලේ සුද්ධ කරලා මේවා කරාම ඒක හරියනවා. ආයි නැවතෙන්නේ නැහැ. නැවත එනවා නම් ඒක blood test කරලා එහෙම නැත්නම් ඒ කොණ්ඩේ shave කරලා clip කරලා කොටටම කරලා බලන්න ඕනේ වෙන මොන හරි වෙන pathology එකක් වෙනවද කියලා. අන්න ඒක බැලිය යුතුයි. නැත්නම් ඔහොම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පණුව දාන තුවාල නිතරම එනවා කියන්නේ එයාගේ වෙන මොකක් හරි ලෙඩක් අන්ඩර්ලයින් යනවා. ඔව්. ඒ නිසා ප්‍රතිශක්තිය අඩු වෙන්න කරන්න ඕනේ. බල්ලට දෙන. ඒ නිසා ඒක tricks. ඔව්. ටෙක්ට්‍රික්ස් අහලා තියෙනවා බුල් මැස්ටිෆ් කෙනෙක් ඉන්නවා කට වටේමයි ඇස් වටේ සුදු පාට හැම යනවා වගේ රෑෂ් එකක් තියෙනවා කියලා. මාස 6ක් විතර වෙනවලු බෙහෙත් කරාලු. මේකත් අර රෑෂස් වලට අයිති වෙන එකක්ද නැත්නම් වෙන විශේෂ දෙයක්ද? කට වටේ ඇස් මං හිතන්නේ මෙයාගේ මාස 6ක් විතර වෙනවා. ඔව්. ඒක බලන්න තිබ්බොත් හොඳයි පින්තූරයක්. මොකද සමහරවිට ඒගොල්ලන්ගේ ප්‍රවේණිකවම ඒගොල්ලන්ගේ හැමේ ෆර් එකේ පාට වෙන්න පුළුවන්. නැත්තම් ෆර් ලොස් එකක් වෙනවා නම් සමහරවිට මයිට්ස් ස්කින් එකේ මයිට්ස් ලා ඉන්නකොට අර මැක්කෝ වගේමයි. හැබැයි මේගොල්ලෝ අන්වීක්ෂයෙන් පේන සත්තු జాතියක්. ඒක ඉන්නවා නම් එහෙමත් වෙන්න පුළුවන්. ඒ නිසා ස්කින් ස්ක්‍රේපින් එකක් කරන්න ඕනේ මම අර මුලින්ම කිව්වා වගේ. right channel in ඕපදූප අහලා තියෙන ප්‍රශ්නයක්. මගේ බව්වගේ කකුල උඩින් රාශියක් ඇවිත් එතන නිතරම ලෝම යනවා. මං හිතන්නේ අපි ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. ගිහන් ඉන්දුනිල් අහලා තියෙන සමගේ බල්ලගේ පිටේ තියෙනවා රෑෂ් එකක්. ඒකේ කුඩු කුඩු වගේ යනවා. කන් දෙකක් තියෙනවා. මොකද කරන්නේ? කින් සිද්ධ වෙනවා කියලා තියෙනවා.
රෑෂ් එක කියන්නේ කුඩු කුඩු වගේ මම හිතන්නේ හැම වේලෙන එකක් තියෙන්නේ. හැම වේලිලා ඩැන්ඩ්‍රෆ් වගේ අර අපේ සුදු يعني හැම අපිච්ච දේ ගැලවිලා යනවා. ඔක තමයි ඔතන ප්‍රශ්නේ. ගොඩාක් ලාට මේ වගේවා එකක් අනිවාර්යයෙන්ම බේසික් ටෙස්ට් එක කරන්න ඕනේ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා පශු වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා. හැබැයි සමහර ඒවා තියෙනවා ඔය ටෙස්ට් ඔක්කොම නෝමල් මොකුත් ඒ වේලිලා යනවා හැම. එතනදි කරන්න ඕනේ ඩේලි ගෲමින් කරන්න ඕනේ බ්‍රෂ් එකක් අරගෙන. ඔය මම බ්‍රෂ් එකක් කිව්වම ඔය eBay එකේම තියෙනවා මේ රබර් බ්‍රෂ් හරි අඩු ගානට ගන්න පුළුවන්. මේ අත් ග්ලව් බ්‍රෂ් එක. ඒක දාලා රබර් ස්පයික්ස් තමයි ඔක තියෙන්නේ. මෙහෙම විගරස්ලි අත අපි දාලා ඒක අපේ අතට මේ ග්ලව් එකක් විදිහට දාලා විගරස්ලි බ්‍රෂ් කරන්න ඕනේ. එතකොට ඔය අර මැරිච්ච ලේයර් එක යනවා. ඊට පස්සේ අපි අවස්ථාවක් දෙනවා අර යට තියෙන නිරෝගී හැම ලේයර් එකට උඩට එන්න. ඒකෙන්ම ওই ප්‍රශ්නේ අඩු වෙනවා. ගොඩක් වෙලාවට මං හිත එහෙමනම් ලෙඩක් නැත්තම් ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි ඔය ඒ විසඳුමට එන්න ටෙස්ට් එක කරලා ඉවර කරන්න ඕනේ. ටෙස්ට් එක කරන්න ඉතින් එතකොට අපිට දැනගන්න පුළුවන් හරියට මොකද්ද බලට තියෙන ප්‍රශ්නේ කියලා. දෙනුවන් සමුද්‍ර අහලා තියෙනවා මංගාවේ ඉන්න ඩැෂවුන් කෙනෙක් කළු පාටයි යෝගේ හැම සුදු පාට ඇවිදින් හිස්සොරි වගේ කියලා අපි හිස්සොරි කියන ප්‍රශ්නට උත්තරයක් දුන්නා. තාරුක ෂෙහන් අහලා තියෙනවා ලැබ්‍රඩෝර් කෙනෙක් ඉන්න වන්‍ය අයගේ කකුලේ ඇඟිලි අතරේ ටිකක් ලොකු ගෙඩි තියෙනවා ට්‍රීට්මන්ට් කරෝතින් අපි උත්තරේ ලබා දුන්නා. අමේෂ් අහලා තියෙනවා මගේ බුල් මස්ටික් කබළු ඇවිත් තියෙනවා ඒවා පුපුරලා බ්ලීඩ් වෙනවා කාලෙකට අඩු වෙනවා ආපහු එනවා. මේකටත් පර්මනන්ට් සොලියුෂන් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මට හිතෙනවා ගොඩක් වෙලාවට ෆුඩ් රියැක්ෂන්ස් වලින් එන්න පුළුවන් ඇලර්ජි එකක් විදියට. ස්කින් ප්‍රොබ්ලම් එකක් නිතර එනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාමයි. දෙන කෑම වල. දෙන කෑම එක නම්බර් 1. ඔව්. ඒ නිසා ඒක බැලිය යුතුමයි. මොකද එහෙම හේතුවක් නැත්තම් එහෙම නිතර වෙන්න හේතුවක් නැහැනේ. එක්ක අර මම කිව්වා වගේ අර කාරණා 6ක් 7ක් මම කිව්වේ ප්‍රතිශක්තිය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හෝමෝනල් ඉම්බැලන්ස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා නිතරම එයාගේ එක්ස්ටර්නල් පැරසයිට්ස් එහෙම නැත්නම් මැක්කෝ වැලි මැක්කෝ කන්ට්‍රෝල් වෙලා නැහැ හරියට. ඕගොල්ලෝ හරියට ඒකට බේතක් දාලා නැහැ. ඒව බැලිය යුතුයි. ඒ නිසා ඒක ඩිස්කස් කතා කරන්න ඕනි බැලිය යුතුයි. නිතරම එනවා නම් ඒක ප්‍රශ්නයක්. ඒකට විසඳුමක් හොයන්න. මොකද ගෙදර වෙදකම් කරන්න යන්න එපා. අචිර අහලා තියෙනවා කිනිතුල නැති කරන්න පුළුවන් හොඳම විදියක් කියන්නේ කියලා. ඒකට විදි ගොඩක් තියෙනවා. හොඳ ප්‍රශ්නයක්. මොකද කොමන් ප්‍රශ්නයක් නේද මිනිස්සු දන්නේ නැහැ ඒකට උත්තරේ. එක ක්‍රම කරන්න ගිහිල්ලා වැරදි වෙන අවස්ථා වැඩි. අපේ වෙළඳ පොලේ ලංකාවේ තියෙනවා ගොඩක් ප්‍රොඩක්ට් වෙරයිටි එකක් දැන් තියෙනවා. දෙන්න පුළුවන් ටැබ්ලට්ස් තියෙනවා. චුවබල්ස් අපි කියලා කියන්නේ. ඒක ටැබ්ලට් එකක්. ඒකෙන් මැක්කෝ හැලිලා යන ක්‍රමයක්. ආයි ස්පොට් ඔන් මෙතඩ් එක. ලික්විඩ් එකක් එහෙම නැත්නම් පොඩි මිලිලීටර් 1.2ක් හෝ අන්නේ වගේ වොලියුම් එකකින් කෙමිකල් එකක් ඇඟට දානවා මෙන්න මේ නෙක් එකට බල්ලගේ. ඒකෙන් ඒක ඇබ්සෝබ් වෙනවා ඇඟේ පැය 24ක් ඇතුළත. ඒකෙන් අර මැක්කෝ සහ වැලි මැක්කෝ නැති වෙනවා. නම්බර් 3 ස්ප්‍රේ එක තියෙනවා. ස්ප්‍රේ කරන්න පුළුවන්. නම්බර් 4 පවුඩර් වර්ග තියෙනවා. අර අපි ඉස්සෙල්ලා ප්‍රශ්නය අහුවා වගේ පවුඩර්. හැබැයි ඔය ක්‍රම වලින් එක කම්බිනේෂන්ස් කරන්න පුළුවන්. සහ දොස්තර අනුව ඒක වෙනස් වෙනවා. පශු වෛද්‍යවරුන්ගේ එක කැමැත්තවල් තියෙනවා. ඒගොල්ලෝ කැමති මෙතඩ්ස් තියෙනවා. ඉතින් පශු වෛද්‍යවරුත් එක්ක කතා කරන්න. ඒගොල්ලෙන් අහන්න මොන වගේ ක්‍රමද ඒගොල්ලෝ කැමති කරන්න කියලා. මොකද ඕකේ hard and fast නිකන් හරි කෙලින් උත්තරයක් ඕකට නැහැ. පවුඩර් එකයි මෙන්න මෙච්චරයි ඔන්න දැන් මැක්කොටි කියලා එහෙම කන්නේ. ඕක අපිට කම්බයින් කරන්න පුළුවන්. නිතරම පශු වෛද්‍යවරුත් එක්ක කතා කරලා මොන වගේ බ්‍රෑන්ඩ් එකකටද යන්න පුළුවන්. මේ සතාගේ වයස අනුව බ්‍රීඩ් එක අනුව එයාගේ අනික් අන්ඩර්ලයින් ඩිසීස් කන්ඩිෂන්ස් අනුව බ්‍රෑන්ඩ් ප්‍රොඩක්ට්ස් වෙනස් වෙනවා. ඊට ලංකාවේ තියෙනවා දැන් සෑහෙන හොඳ ප්‍රොඩක්ට්ස් ටිකක්. මේ දවස්වල කොවිඩ් ඉෂුව එක නිසා ප්‍රොඩක්ට් අවైలබිලිටි එක අඩුයි. ඒනට සාමාන්‍ය ජීවිතයේදී අපි ප්‍රොඩක්ට් තිබුණා. ඔව්. ඒ නිසා හොඳ වැඩේ බ්‍රෑන්ඩ් නේම්ස් මම කියන්නේ නැහැ. ඒනට ස්ප්‍රේ එක තියෙනවා සහ මේ කෙමිකල් නේම්ස් කියන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒක මම හිතලා තේරුණා කියලා එපා වෙයි. ඔව් ෆ්ලූමෙත්‍රින්, ෆිප්‍රොනිල්, පයමෙත්‍රින් කියලා එහෙම තියෙනවා. ඒනට මම හිතනවා ඒව කියනට වඩා ඕගොල්ලෝ බ්‍රෑන්ඩ් නේම් එකකින් ડોක්ටර්ත් එක්ක කතා කරලා ඕගොල්ලන්ගේ හුරුතලාට ගැළපෙන විදිහේ ක්‍රමයක් ගන්න කියලා. ඉතින් ඒක තමයි කිනිදුල්ලෝ ගැන කතන්දරේ. රුවන්තිකා රණසිංහ අහලා තියෙනවා අපි කලින් කිව්ව විදියට අර මේ රෑෂ් එක ගැන ඊට පස්සේ පොඩි පිටි රතු පාට බිබිලි දාලා තියෙන එක ගැන කහනවා කියන එකට අපි උත්තරේ ලබා දුන්නා. මල්ෂා සොයිසා අනේ මට ඉන්නේ බෙන්ගල් අනේ මට ඉන්නේ බීගල් කෙනෙක් අවුරුදු 2යි. එයාගේ බූල් යනවා එයාගේ හැම රතු පාට තියෙනවා. අපි ඒකටත් උත්තරේ ලබා දුන්නා මල්ෂා. පබ්ජී ආලා දින අපේ බල්ලා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් එයාගේ ලෝමය යනවා අසාමාන්‍ය විදියට කියලා. උත්තරේ දුන්නා අපි ඔබට. අපි උත්තර ලබා දුන්නා.
බලන්න පුළුවන් වීඩියෝ එක. අජිත් ලීම අහලා තියෙනවා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ඉන්නේ 2.5 months old. බඩේ යට රතු පැත් ගෙඩි තියෙනවා. බඩේ යට පැත්තේ තියෙනවා නම් ආසාත්මිකතාවයක්. අපි ඒකටත් උත්තරේ ලබා දුන්නා. තනින් තන මවිල් එකතු වෙලා තිබිලා ගැලවිලා යන ඉන්ජෙක්ෂන් එකක් දුන්නට අඩුුනේ නෑ. චමෝත් අහලා තියෙන්නේ. ඒකටත් තියෙන්නේ අනිවාර්යෙන් ටෙස්ට් එකක් කරලා බලන්න ඕනි සහ බලන්න ඕනි ඒකේ පැතිරීම කොහොමද කියලා. ඒ මිසක් බේත් වර්ග ගොඩක් තියෙනවා. එක බේතක් කියලා මට කියන්න බෑ. අනිවාර්යෙන් ඒක ටෙස්ට් එකක් කරලම තමයි. මොකද ක්ලම්ස් ගැලවෙනවා නම් ඒක ප්‍රශ්නයක්. මේ නිසා ඒක බැලිය යුතුයි. ඉතින් ඔක තමයි අපි අද දවසේදී කතා කරේ ස්කින් රෑෂස්. අපි කතා කරන්න තව ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න 248ක් තිබ්බා. අපි කතා කරේ පිටු 10ක ප්‍රශ්න විතරයි. තව දවසකින් අපි ඕගොල්ලන්ට තිබ්බ අනිත් ප්‍රශ්නත් කතා කරන්න සූදානම්. ඉතින් දැනට සමහරවිට ඕගොල්ලන්ගේ ප්‍රශ්නට උත්තර ලැබිලා ඉතින් බොහොම ස්තුතියි අරුණි බාලසූරිය වෛද්‍යවරියට. අද දවසේ අපිත් තමයි එකතු වුණාට පෙට් ටෝක් එකත් එක්ක. ඉතින් තව දවසක හමු වෙයි බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවාදට මේ පෙට් ටෝක් සුරතලුන් වෙනුවෙන්.